අයිබෝවන් සුබුදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන උදේ පත්තරත් එක්ක අද දවස අගෝස්තු මාසේ 7 වෙනිදා සිකුරාදා දවස. අද දවස අර ජයග්‍රහණයත් එක්ක සමරන දවසක් බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඔබ දැන් මේ මොහොත වන විටත් දන්නවා අලුයම් කාලයේදී 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණා. අති විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වී තිබෙන බව රහසක් නෙවෙයි. ජනතාව ඒ බව ශපථ කරලා තියෙනවා. ජනතාවගේ ඡන්දයෙන් අලුත් ආණ්ඩුවක් දැන් තේරීපත් වෙලා තියෙනවා. අලුත් රජයක් බිහි වෙලා තියෙනවා. අලුත් අගමැතිවරයෙක් දිවුරුම් දෙන්නට බලාගෙන ඉන්නවා. අපි විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යතුමාම නැවත වරක් දිවුරුම් දෙවි කියලා අග්‍රාමාත්‍ය දුරේ මේ විශිෂ්ට ජයග්‍රහණයත් එක්ක ඒ වගේම ජනාධිපතිතුමා තුළ අති දැවැන්ත විශ්වාසයක් ගොඩනැගිලා තියෙන එතුමන් අර සෞභාග්‍යයේ දැක්ම හරහා ඉදිරිපත් කරපු ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න තවත් සහයක් දෙන්න අලුත් රජය උදව් කරයි කියලා අපි විශ්වාස කරනවා. අපි සූදානම් අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු ඉතාමත් ඉක්මනින් ඔබට කියන්න. අද දිනේ අර ගොඩක් වෙලාවට මේ ජාතික පුවත්පත්වලට අර නිවාඩු දිනයක් වගේ වුණා. ඒකට හේතුව තමයි දැන් හැම දිනෙකම ඊයේ දවසේ මේ ප්‍රතිඵල එනකම් බලාගෙන හිටියේ. ඊයේ රාත්‍රියත් ඉක්මවල අද අලුයම් කාලේ වෙනකොටත් ප්‍රතිඵල නිකුත් වෙමින් තිබුණේ. අතරදී මනාප ගණනය කිරීමේ කටයුතුත් සිදු වුණා. මනාප ප්‍රතිඵලත් එළියට අවිල්ලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයත් එක්කම පාර්ලිමේන්තුවේ ආසන 225න් 196ක් සඳහා දැන් ජනතාවගේ ඡන්දෙන් සමානුපාතික ක්‍රමයට අනුව නියෝජිතයන් තෝරාපත් කරගෙන තියෙනවා. ඊට අමතරව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු තෝරාපත් කරගන්න නියමිතයි. මේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ජයග්‍රහණය කරපු පක්ෂවලට ඔවුන්ගේ ඡන්ද අනුපාතයට අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් හිමිවීමටත් නියමිතයි. ඉදිරියේදී අපිට අද දවසේ දහවල් කාලය තුල දැනගන්න පුළුවන් විවිධ පක්ෂවලට කොයි ආකාරයෙන්ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් වෙන් වෙන්නේ කියන කාරණා පිළිබඳව අපි සූදානම් අද දවසේ සිකුරාදා දවසේ අගෝස්තු මාසේ 7 වෙනිදා මුලින්ම තෝරා ගන්න අරුණ පුවත්පත. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මෙලෙසයි වෙන්වන්නේ. ගෝඨාට වැඩ කරන්න බලය දෙති කියලා මේ විදිහට අද ප්‍රධාන සිරස්තලයේ ජනාධිපතිතුමන්ගේ ඡායාරූපකුත් සහිතවයි මේ වචන පේලි 3 සටහන් වෙන්නේ. ගෝඨාට වැඩ කරන්න බලය දෙති. අගමැති මහින්ද දිවුරුම් දීම 9 වෙනිදා කැලණි විහාරයේදී සිද්ධ කරනවා කියලා තමයි අද දවසේ මේ විදිහට අරුණ පුවත්පත සඳහන් කරන්නේ. අග්‍රාමාත්‍යතුමන් ඒ වගේම ඇමති මණ්ඩලය දිවුරුම් දීම 9 වෙනිදා කැලණි විහාරයේදී සිද්ධ කරන්න නියමිතයි කියලා විශේෂයෙන්ම අද දවසේ අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපි ඇතුල් පිටුවේ වැඩිදුර විස්තරයට ගියොත් එහෙම ඇමති මණ්ඩලයේ 26යි දිවුරුම් දීම 10 වෙනිදා මහනුවර මගුල් මඩුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඇමති දුර 3ක් හිමි වෙනවා කියලා උදේ ජීව ඒකනායක ලියන්නේ. නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ 26 දෙනෙකුට සීමා කර ව්‍යාපෘති අමාත්‍ය දුර ඇති කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. යනුව නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ ලබන සඳුදා ඒ කියන්නේ 10 වෙනිදා මහනුවර මගුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත බව තමයි විශේෂයෙන්ම සඳහන් වෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අමාත්‍ය මණ්ඩලයේදී ඇමති දුරයක් හිමිවීමට නියමිතයි. ව්‍යාපෘති අමාත්‍යවරු කැබිනට් නොවන අමාත්‍යවරු බවට පත් වෙනවා. තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම අමාත්‍ය දුර හිමිවන බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. සෞඛ්‍ය වරාය හා අධ්‍යාපන ඇතුළු ප්‍රධාන අමාත්‍යාංශවලට මෙතෙක් නොසිටි නවක අමාත්‍යවරුන් පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. නව පාර්ලිමේන්තුව ලබන 20 වෙනිදා රැස්වීමට නියමිත බව ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙනුත් කැබිනට් අමාත්‍ය දුර 3ක් ලබා දීමට තීරණය කළා තියෙනවා කියලා වැඩිදුරටත් අද දවසේ අරුණ පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ නව රජයේ අග්‍රාමාත්‍යතුමන්ට මහින්ද රාජපක්ෂ මහත්මයාට මෝදි ඉන්දියා අග්‍රාමාත්‍යතුමන් සුබ පැතුම් එක් කරපු බව අද අරුණ පුවත්පත මේ විදිහට ලියනවා. මහින්දට පළමු සුබ පැතුම මෝදිගෙන් සංචාරයකටත් ආරාධනා යනුවෙන් වැඩිදුරටත් ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. මහින්දට පළමු සුබ පැතුම මෝදිගෙන් ඉන්දියා සංචාරයකටත් ආරාධනා. උදේචි වේකනායක ලියන්නේ මහමැතිවරණයෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට උණුසුම් සුබ පැතුම් එක් කර තිබෙනවා. ජයග්‍රහණයත් සමග අගමැතිවරයාට සුබ පැතුම් එක් කළ පළමු රාජ්‍ය නායකයාද ඉන්දියා අග්‍රාමාත්‍යවරයායි.
මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග ඊයේ පස්වරුවේ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා දුරකථනින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම සුබ පැතුම් එක් කර තිබේ. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉන්දියාවේ සංචාරයක නිරත වීමට පැමිණෙන ලෙස ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇත. තමන් ඉන්දියා සංචාරයක නිරත වූ බැවින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට පැමිණෙන ලෙසට අගමැතිවරයා ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළා කියලා වැඩිදුරටත් අද දවසේ අරුණ පුවත්පත ඔය විදිහට දෙනවා. ඉතින් අගමැතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්මයාට ඉන්දියා සංචාරයකට එන්න කියලා ආරාධනා කළාම එතුමන් සඳහන් කළා මං ඉන්දියාවේ සංචාරය කළා. ඒ නිසා මෝදි අග්‍රාමාත්‍යතුමාට නැවතවරක් මෝදි අග්‍රාමාත්‍යතුමා කිහිපවරක් අපේ රටට පැමිණියා. අවස්ථා කිහිපයකදී ඉතින් එතුමන්ට ආරාධනා කළ බව තමයි වැඩිදුරටත් අද දවසේ අරුණ පුවත්පත ඔය විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතරේදී අරුණ පුවත්පත ප්‍රධාන පිටුවේ වාර්තා කරන තවත් කාරණාවක් නවවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පෙරේදා පැවති මහමැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වූ බව. ඒ අතරේදී පූර්ණ ව්‍යවස්ථා වෙනසකට අනුමැතිය දැන් හිමි වෙලා තියෙනවා. ඒ පිළිබඳව අරුණ පුවත්පත ඔය විදිහට ලියන්නේ පූර්ණ ව්‍යවස්ථා වෙනසකට අනුමැතිය සෞභාග්‍යයේ දැක්ම තහවුරුයි කියලා වැඩිදුරටත් ඔය විදිහට සඳහන් කරනවා අද දවසේ අරුණ පුවත්පත. ඒ අතරේ විශේෂිතම කාරණාව ඊයේ දවසේදී අපි දැක්ක මහමැතිවරණේ ප්‍රතිඵලත් එක්ක අද අලුයම් කාලය වන විට මේ බව තහවුරු වුණා. ඉතිහාසයේ පළමු වරට ඉජාපේට එක කොට්ටාසයක්වත් නැහැයි කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඉතිහාසයේ පළමු වරට ඉජාපේට එක කොට්ටාසයක්වත් නැහැ. කොළඹින් 105ක්වත් නැහැයි කියලා අරුණ පුවත්පත සඳහන් කරන්නේ. රනිල්ගේ මනාප ගණන් කිරීම ව්‍යවස්ථා විරෝධී සමගි ජන බලවේගයේ නිවේදනයක් කියලා මේ ඡන්ද නැවත ගණන කරන්න කියලා රනිල් වික්‍රමසිංහ ජාපනායකතුමන් ඉල්ලීමක් කළා කියලා ඊයේ දවසේදී බොහෝ දෙනෙකු සඳහන් කළා. ඒ පිළිබඳව කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵල වන එක්සත් ජාතික පක්ෂයේ 105 ඉක්මවා නොමැතිවීමෙන් රනිල් වික්‍රමසිංහගේ මනාප ගණන් කිරීම ව්‍යවස්ථා විරෝධී බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් බන්දුම් බණ්ඩාර මහතා ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා කියලා. මේ කිසියම් පක්ෂයක් 105කට වඩා ප්‍රතිශතයක් ගත්තාම තමයි මනාප ගණනය කරන්නේ. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ 105ක්වත් අරගන්නේ නැතුව මනාප ගණන් කළේ කොහොමද කියලා සමගි ජන බලවේගයේ මහලේකම්තුමන් රංජිත් බන්දුම් බණ්ඩාර මහත්තයා ඊයේ දවසේදී නිවේදනයක් නිකුත් කර බව තමයි අරුණ පුවත්පත කියන්නේ. අපි වැඩිදුරටත් අවධානය යොමු කරමු මේ පුවතට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මැතිවරණ නීතියට අනුව මැතිවරණයකදී මන්ත්‍රී අසුනට හිමිකම් කිව හැකි 105ක අවම ප්‍රතිශතයක් ලබා ගන්නා පක්ෂයකට හෝ කණ්ඩායමකට බවද එම නිවේදනයෙහි දැක්වේ. කෙසේ වෙතත් මෙම නීතිය උල්ලංඝනය කරමින් නීති විරෝධී සහ අවිද්‍යාත්මක පදනමක පිහිටා එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ පිරිසක් මැදිහත් වී රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගණන් කිරීමට උත්සාහ ගනිමින් සිටින බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇතැයි රංජිත් බන්දුම් බණ්ඩාර මහතා පවසනවා. ව්‍යවස්ථා විරෝධී ලෙස වික්‍රමසිංහගේ මනාප ගණන් කරන්නට ගනු ලබන උත්සාහය පිළිබඳව සමගි ජන බලවේගයේ බලවත් විරෝධය පළ කරමු. මේ පිළිකුල් කටයුතු ක්‍රියාවලිය පිළිබඳව කොළඹ දිසාපතිවරයාගෙන් විමසූ අතර ඔහු පවසන්නේ එම මනාප ගණන් කරන බවත් තේරීපත් වන මන්ත්‍රීවරු පිළිබඳව තීන්දුවක් ඔහු නොගන්නා බවත්ය. එහෙත් අපගේ තර්කය නීතිමය තත්ත්වයක් වන්නේ එලෙස මනාප ගණන් නොකළ යුතු බවයි. මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ අතර සියලු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කෙරේ යනුවෙන් එම නිවේදනයෙන් සමගි ජන බලවේගයේ මහලේකම්තුමන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව තමයි අද දවසේ අරුණ පුවත්පත තොරතුරු සඳහන් කරන්නේ. ඒ අතරේදී ජාපේ පරාදයි ප්‍රතිසංවිධානයක් අවශ්‍ය නැහැ කියලා වජිර අබේවර්ධන මහත්තයා කිව්වා කියලා අද අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ පිළිබඳව අද දවසේ අරුණ පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනවා. අපි වැඩිදුර සටහනට යොමු වෙමු. ඉජාපේ පරාදයි ප්‍රතිසංවිධානයක් අවශ්‍ය නැහැ. වජිර අබේවර්ධන මාධ්‍ය හමුවේ සඳහන් කරයි කියලා. එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වී ඇති මේ අවස්ථාවේ පරාජය ජයග්‍රහණී මාවත කර ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසිය. වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ ඊයේ ගාල්ලේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවකදී රටේ ජනතාවගෙන් බහුතරයක් පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරවා තිබෙනවා. එම ජයග්‍රහණය අප හිස්සන පිළිගන්නවා.
එක්සත් ජාතික පක්ෂයේ පරාජයට පත්ව එකම අවස්ථාව මෙය නොවේ. විවිධ අවස්ථාවල අප පරාජයන්ට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුව විශාල ජයග්‍රහණයක් ලැබුවත් ඉදිරියේදී ජනතාවට මුහුණ දීමට වන ආර්ථික අපහසුතාවන්ට මුහුණ දීමට රජයට නොහැකි වන බව අපේ විශ්වාසයයි කියලා එතුමන් වැඩිදුරටත් සඳහන් කරලා තිබ්බා. මැතිවරණ ජයග්‍රහණයේදී විපක්ෂයේ සියලු පක්ෂ ලබාගත් ඡන්දවල එකතුවට වඩා වැඩි විශාල ඡන්ද ප්‍රමාණයක් ආණ්ඩුව ලබාගෙන තිබෙනවා. ඒ රටේ බහුතර ජනතාව ගනු ලැබූ තීරණයක්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමක් මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ නැහැ. පක්ෂයකට දැඩි විනයක් තිබිය යුතුයි. ඉදිරියේදී පක්ෂයේ විනය පිළිබඳව දැඩි තීරණ ගනු ලබනවා. අප හෙට සිටම බිම් මට්ටමින් එක්සත් ජාතික පක්ෂයේ ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරනවා යැයි හිටපු අමාත්‍ය වජිරාබේවර්ධන මහත්තයා වැඩිදුරටත් පැවසුවා කියලා අද දවසේ අරුණ පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකුටම ඔවුන්ගේ මන්ත්‍රී දුරයන් අහිමි වී තිබෙන බව තමයි නයන තරංග ගමගේ අරුණ පුවත්පතට ලියන්නේ. මෙවර මහමැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුම පරාජයට පත් වී තිබෙනවා. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ 2015 මහමැතිවරණයේදී එජාපෙන් මනාප ඡන්ද 1,42,874ක් ලබා එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වූ වජිර අබේවර්ධනයි කියලා මේ විදිහට අරුණ පුවත්පත තොරතුරු සඳහන් කරනවා. ඉතින් අපි සූදානම් මේ ප්‍රවෘත්තියත් එක්කම කෙටි විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ උදේ පත්තර සමගින් අපි ජාතික පුවත්පත්වල තොරතුරු කියමින් ඉන්න වෙලාවේ අපි විශ්වාස කරන දැන් මේ මොහොත වන විට සමහර විට ඔබ රැකී ආරක්ෂාවට යන්න පිටත් වෙන්න ලකල හැස්ති වෙනවත් ඇති නැත්නම් වෙනත් රාජකාරී වලට සූදානම් වෙනම ඇති නැත්නම් සමහර විට දැන් ගෙදරට වෙලා විවේකයෙන් ඉන්න වෙලාවක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අපි ආරාධනා කරන අපිත් එක්ක එකතු වෙන මේ ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න අරුණ පුවත්පතේ තොරතුරු අපි ඔබට කිව්වා. අපි මව්බිම පුවත්පත තෝරගන්න සූදානම් ඊළඟට මව්බිම පුවත්පත වාර්තා කරන කරුණක්. ඒ තමයි දැන් අපි මේ ගත කරන්නේ පශ්චාත් මැතිවරණ කාල සීමාවක්. මේ කාල සීමාවේදී ගත කරන්න ඕනේ කොහොමද කියලා අපි ඊයේ සහ පෙරේද දවස්වලදී ඔබව දැනුවත් කළා. කොයි ආකාරයෙන්ද මැතිවරණ නීති ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ නීති සුරකින්නවද? ඒ දේවල් පිළිබඳව විමසිලිමත් වෙන්න ආරක්ෂක අංශ කටයුතු කරනවා. ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් කියන කරුණක් අද මව්බිම වාර්තා කරනවා. පශ්චාත් මැතිවරණ සමයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක් කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් කියන කාරණාව චාමර අමරසූරිය ලියන්නේ. පශ්චාත් මැතිවරණ සමයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා පවසයි. මේ ආරක්ෂක වැඩපිළිවෙල වෙනුවෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ජංගම සංචාර 3069ක් සහ මාර්ග බාධක 269ක්ද ක්‍රියාත්මක බව ඒ මහතා සඳහන් කරයි. උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූහොත් ඒ පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 2500ක් සීරුවෙන් තබා ඇති බවද හෙතෙම පැවසුවා. සමස්ත මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළ පැමිණිලි 350ක් පමණ මේ වනට ලැබී ඇති බව එතුමන් ප්‍රකාශ කරලා තිබ්බා. පහර දීම් 49ක්, තර්ජනය කිරීම 47ක් සහ අනර්ථයට අදාළ පැමිණිලි 14ක්ද ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ ඇඹිලි පිටිය පොලිස් කොට්ටාශයෙන් වන අතර ඒ සංඛ්‍යාත්මක වශයෙන් 55ක් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. දෙවිනියට කන්තලේ පැමිණිලි 36ක්, අම්පාරෙන් පැමිණිලි 25ක් වාර්තා වුණා. කෙසේ වෙතත් අම්පාරෙන් 18ක්, මඩකල්පුවෙන් 15ක් සහ අනුරාධපුරයෙන් 10ක් ලෙස වාර්තා වන බවත් එතුමන් ප්‍රකාශ කළා කියලා අද දවසේ මව්බිම පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ දැන් මේ වෙනකොටම රටම බලන් ඉන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි දුටු අර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර කිසියම් ආකාරයක මැතිවරණයට කලින් ඉඳන්ම ගැටුම්කාරී තත්ත්වයක් තිබ්බා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අයිතිය කාටද කියලා සමගි ජන බලවේගයේ පාර්ශව ඇහුවා. සමගි ජන බලවේගයේ පාර්ශව ඒ විදිහට අහනකොට එක්සත් ජාතික පක්ෂයෙන් ඔවුන්ට පක්ෂය තහනම් කළා. ලිපි යවලා තිබ්බ සමාජිකයන් පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කළා තිබ්බා. ඉතින් මේ කරුණු කාරණා හින්දාම දැන් මැතිවරණයේ අවසන් වෙලා ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන වෙලාවේදී සිරිකොතට ජාතික සේවක සංගම් මූලස්ථානයේට
පොලිස් ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා කියලා මව්බිම පුවත්පත මේ විදිහට ලියනවා. ඊයේ දහවල් සිට 2020 මහමැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමත් සමගම පිටකොට්ටේ සිරිකොත ජාප මූලස්ථානයේ හා ඊට අනුබද්ධ ජාතික සේවක සංගම් මූලස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබේ. මීට පෙර සිරිකොත ජාප මූලස්ථානයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එහි ගත කරන කාල සීමාව තුළ පමණයි. එජාපේ ඉහළ පෙළේ නායකයන් කිසිවෙකු ඊයේ සවස් වනතුරු එජාප මූලස්ථානයට නොපැමිණි අතර එහි කාර්ය මණ්ඩලයේ බහුතරයක්ද ඊයේ සේවයට වාර්තා කර නොතිබූ බව එහි ආරක්ෂක අංශයේ නිලධාරියෙක් මව්බිමට පැවසුවා කියලා අද මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඉතින් ඒ පිළිබඳව වැඩි වශයෙන් මව්බිම පුවත්පත මේ විදිහට තොරතුරු සඳහන් කළා තියෙනවා. ඔය අතරේ අපි අරුණ පුවත්පතේත් මේ කරුණ ඔබට සඳහන් කළා. ඉන්දියා අගමැතිතුමන් අපේ අගමැතිතුමන්ට සුබ පැතු පුවත පිළිබඳව මව්බිම පුවත්පතත් ඒ ප්‍රවෘත්තියම වාර්තා කරනවා. මෝදිගෙන් මහින්දට සුබ පැතුම් කියලා ප්‍රසාද් මංජු ලියන්නේ 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. ඊයේ සවස් කාලයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසට වී ඡන්ද ප්‍රතිඵල රූපවාහිනියෙන් නරඹමින් සිටින අතර වාරයේදී දුරකථනයෙන් කතා කළ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත එසේ සුබ පතා ඇත. ඉන්දියාව හැම විටම ශ්‍රී ලංකාවේ මිත්‍රයෙකු වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව රචයට සුබ පතන බවත් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා තිබ්බා කියලා මේ විදිහට අද මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මව්බිම පුවත්පතේ ඒ තොරතුරුත් එක්කම අපි සූදානම් ඉංග්‍රීසි පුවත්පතකට අවධානය යොමු කරන්න. අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත මොනවද කියන්නේ කියලා බලමු. සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය SLPP in landslide victory යනුවෙන් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් මෙවර මහමැතිවරණයේදී ලබාගත් බව තමයි මේ විදිහට සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන්නේ. polled 68,53,693 68,53,693,693ක් ඡන්ද ලබාගත්තා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 59.9%ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත්තා. පාර්ලිමේන්තු ආසන 128කට හිමිකම් කිව්වා. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර තවමත් ලබා දී නොමැති නිසා අර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 196 දෙනෙකු සඳහා සමානුපාතික ක්‍රමයට ලැබෙන ආසන 128ක් 196න් 128ක් ලබා ගත්තා. ඉතිරි 29න් ලැබෙන ප්‍රමාණය පිළිබඳව අද දවසේදී අපට සඳහන් කරන්න හැකියාව ලැබෙවි. සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කර සමගි ජන බලවේගයේ දෙවන ස්ථානය, අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ තුන්වෙනි ස්ථානය, ඒ වගේම මාවේ සේනාධිරාජා මහතා නියෝජනය කරන ඊළඟේ තමිල් අරසු පක්ෂය හතරවන ස්ථානයටත් මෙවර මහමැතිවරණයේදී තේරීපත් වී තිබෙන බව තමයි සිලෝන් ටුඩේ පුවත්පත ඒ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතරදී රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට ලියනවා. fails to win a single seat. අඩුම තරමින් එකදු ආසනයක්වත් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට මෙවර හැකියාවක් ලැබී නොතිබෙන බව තමයි මේ විදිහට ලියලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණයට තරග කළා 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට. ඔවුන් සමගි ජන බලවේගය ඔවුන්ගෙන් කැඩිලා වෙනම පක්ෂයක් විදිහට ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් සිටින්නේ එක්සත් ජාතික පක්ෂය කියන ඒ නමින් ඉදිරිපත් වූ පිරිස තුළ බව. කෙසේ වෙතත් ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙන බව තමයි ඊයේ දවසේ ඡන්ද ප්‍රතිඵලයෙන් අපිට දැනගන්නට දැකගන්නට හැකියාවක් ලැබුණේ. එකදු මන්ත්‍රී ආසනයකටවත් හිමිකම් කියන්නට හැකියාවක් ලැබුණේ නැහැ එක්සත් ජාතික පක්ෂයට. අතරේ පොලිසිය පැත්තෙන් නැහෙන කාරණාවක් සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට ලියනවා. police security provided to සිරිකොත පක්ෂ මූලස්ථානයට පොලිස් ආරක්ෂාව සපයා තිබෙන බව අපි මේ පිළිබඳව කලිනුත් සඳහන් කළා. මව්බිම් පුවත්පතේ පිළිබඳව තොරතුරු වාර්තා කළා. ඒ අතරේ
සමගි ජන බලවේගයේ මහලේකම්තුමන් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයා කියපු කතාවක් සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට ලියනවා. SJB to initiate legal action. UNP agents engaged in preferential vote count. මේ මනාප ඡන්ද ගණන් කරන්න එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් කටයුතු කිරීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා සමගි ජන බලවේගයේ විසින්. අපි කලිනුත් ඒ පිළිබඳව ඔබට කිව්වා 5% ඡන්ද ප්‍රතිශතයක්වත් ලබා ගන්න ඕනේ මනාප ගණන් කරන්න පාර්ලිමේන්තු ආසනයක් ලබා දෙන්න. නමුත් එක්සත් ජාතික පක්ෂයේ 5%ක්වත් සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 5%ක්වත් ලබා ගන්නේ නැතුව මේ විදිහට මනාප ගණන් කළේ කොහොමද කියලා රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයා අහනවා. ඉතින් මේ පිළිබඳව සිලෝන් ටුඩේ පුවත්පතේ විදිහට තොරතුරු ලියන්නේ. ඒ අතරේදී කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන බව සිලෝන් ටුඩේ පුවත්පත ලියනවා. AG instructs AIGP obtain arrests warrant for කුරුණෑගල මේයර් කුරුණෑගල නගරාධිපතිවරයා අපි දන්නවා බෝනක ගොඩනැගිල්ල අර කඩා අලාභ හානි කිරීම සම්බන්ධයෙන් තමයි එතුමට චෝදනා එල්ල වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව සිලෝන් ටුඩේ පුවත්පත වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. මේ මහමැතිවරණයේ පුවත් පිළිබඳව අපි කතා කරමින් ඉන්න අතරතුර ටිකක් වෙනස් ආකාරයක පුවතක් තෝරගත්තේ. අද දවසේ ජාතික පුවත්පතේ ඒ තොරතුරුත් වාර්තා කරනවා මහමැතිවරණ ප්‍රතිඵලවලට අමතරව. ඒ වගේම ඉන්දියා අග්‍රාමාත්‍යතුමන් නරේන්ද්‍ර මෝදි මහත්මයා සුබපතු ප්‍රවෘත්තිය වැඩිදුරටත් සිලෝන් ටුඩේ පුවත්පත ලියනවා. මෝදි congratulates Mahind on SLPP's victory. මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයට නරේන්ද්‍ර මෝදි අගමැතිතුමන් සුබ පැතුම් එක් කළ බව සිලෝන් ටුඩේ පුවත්පතට ওই විදිහට අද දවසේදී ලියලා තියෙනවා. ඒ අතරේදී දැන් මේ පවත්නා තත්ත්වය පිළිබඳව අපි දන්නවා පාලිත කොරෝනා තත්ත්වයන් යටතේ තමයි මෙවර මහමැතිවරණය පැවැත්වුණේ. 71ක පිරිසක් ඔවුන්ගේ ඡන්දය භාවිත කළා. සමස්ත ඡන්දදායකයන්ගෙන් බොහොම විශිෂ්ට තත්ත්වයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් පවා සඳහන් කළා. මේ පාලිත කොරෝනා තත්ත්වය යටතේ ජනතාව බියෙන් සැකෙන් තොරව 71ක පිරිසක් ඡන්දය පාවිච්චි කරපු එක ගැන. ඉතින් දැන් මේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද ඒ පිළිබඳව වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා විශේෂඥ වෛද්‍යතුමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් කියන කාරණාවක් සිලෝන් ටුඩේ පුවත්පත ලියනවා. Situation safe, no need for lockdowns. මේ තත්ත්වය බොහොම ආරක්ෂාකාරීව තියෙන්නේ. ලොක්ඩවුන් කිරීමක් සිද්ධ වෙන්න අවශ්‍ය නැහැ. බොහෝ දෙනෙක් කියපු කාරණාව තමයි ඔන්න දැන් මැතිවරණය තිබ්බා ඊට පස්සේ නැවතත් රට ලොක්ඩවුන් කරන්න සූදානමින් ඉන්නේ. රජය මේ මැතිවරණය තියන්නේ මැතිවරණයක් තියන්න ඕන නිසා කියන කාරණාව තමයි සමාජ මාධ්‍ය ජාලවල පළ වෙලා තිබෙන්නේ. හැබැයි සෞඛ්‍ය අංශයේ කරුණ බැහැර කළා. ආරක්ෂාකාරී බව සහතික කළා. ඒ නිසාම මැතිවරණය පවත්වන්න සුදුසු බව සෞඛ්‍ය අංශ තහවුරු කළා. දැන් ඔන්න මැතිවරණය තියලා ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන්නේ. වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා කියනවා මේ තොරතුරු Director General of Health Services Dr. Anil Jasinha said yesterday there is no need to isolate or lock down any part of the country as the current situation is secure and there is no threat of COVID-19 spreading. COVID-19 ව්‍යාප්ත වීම පිළිබඳව කිසිදු තර්ජනයක් නැහැ. මුළු රටම ආරක්ෂාකාරී. ඒ නිසා ලොක්ඩවුන් කිරීම පිළිබඳව කිසිවෙකුත් සැක සංකා තියාගන්න ඕන නැහැ කියන කාරණාව වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා සඳහන් කරනවා. ඒ දවසේ පැවති මාධ්‍ය හමුවකදී තමයි එතුමන් මේ පිළිබඳව සඳහන් කරලා තිබේ. අද සිලෝන් ටුඩේ පුවත්පතට ඒ පිළිබඳව ලියලා තියෙනවා ওই විදිහට. ඒ අතරදී මැතිවරණයේ සම්බන්ධ අර වයලන්ස් එහෙම නැත්නම් ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන්න ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට ලියනවා. to prevent post election violence මේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන්න ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව 2500 extra cops sent to high risks areas කියලා මේ දැඩි අවදානම් නැත්නම් අධි අවදානම් කලාපවලට අමතර 2500ක බටපිරිස් යොමු කරන්න නැත්නම් පොලිස් නිලධාරීන් යොමු කරන්නට කටයුතු කර තිබෙන බව සිලෝන් ටුඩේ පුවත්පත ওই විදිහට අද දවසේදී තොරතුරු වාර්තා කරනවා. ඉතින් සිලෝන් ටුඩේ පුවත්පත ඒ විදිහට තොරතුරු වාර්තා කරන අතරදී අපි සූදානම් තවත් ප්‍රවෘත්ති ඔබට ඉදිරිපත් කරන්න මව්බිම් පුවත්පතෙත් තවත් බොහෝ තොරතුරු තියෙනවා. අපි මව්බිම් පුවත්පත බලලෙමු. මව්බිම් පුවත්පතේ තවත් ප්‍රවෘත්තියක් තමයි මේ රනිල් විසිවේ කියලා අද දවසේ මව්බිම් පුවත්පත
තවත් ප්‍රවෘත්තියක් ලියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඡායාරූපයකුත් එක්ක පළ කළා තියෙනවා මේ පුවත. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ දැවැන්ත පක්ෂයක්. ඉතින් ඒ නිසාම මේ නිසා විශේෂයෙන්ම ඊයේ දවසේදී ඡන්ද ලබා නොගැනීම පිළිබඳව ජනතාව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව බොහෝ දෙනෙකු කතා කළා. ඩී.එස්. සේනානායක මහත්තයා ආරම්භ කරපු පක්ෂය දැන් මේ වෙනකොට තියෙන තැන පිළිබඳව බොහෝ දෙනෙකු කතා බහ කළා. එක්සත් ජාතික පක්ෂය පිළිබඳව අද ඒ ගැන මව්බිම් පුවත්පත ওই විදියට ලියලා තියෙනවා. ඒ අතරේදී මව්බිම් පුවත්පතේ තවත් ප්‍රවෘත්තියක් මේ සෞභාගී දැක්ම බලගැන්වෙන පාර්ලිමේන්තුවක් පිහිටුවනවා. පොහොට්ටුවට විශිෂ්ට ජයක් යලිත් ඡන්ද ලක්ෂ 69ක් 69 ලක්ෂයක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නට ජනාධිපතිවරණයේදී 69 ලක්ෂය ඉක්මවා ගිය අභිබවා ගිය ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින්. දැන් මෙවරත් 68 ලක්ෂය ඉක්මවල 69 ලක්ෂයකට ආසන්න වෙන ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණු බව මව්බිම් පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. තවත් බොහෝ තොරතුරු ඔබට කියන්න තියෙනවා. අපි කෙටි විරාමයක් ලබා ගමු. අගෝස්තු මාසයේ 7 වෙනිදා සිකුරාදා දවසේ විශිෂ්ට ජයග්‍රහණයක් එක්ක අද දවස අපි ආරම්භ කළේ. අද අලුයම් කාලයේදී නිකුත් වුණු මැතිවරණ ප්‍රතිඵලත් එක්ක තමයි අපි තවමත් ගත කරමින් ඉන්නේ. ඉතින් අද දවස පුරාවට මේ මැතිවරණ උණුසුම රඳවා ගන්න බොහෝ දෙනෙක් කටයුතු කරාවේ. අපි විශ්වාස කරනවා දැන් බොහෝ දෙනෙක් උනන්දු වෙමින් ඉන්නවා. දැන් කොයි විදියටද මනාප ප්‍රතිඵල ලබාගෙන තියෙන්නේ කියලා. තවමත් මනාප ප්‍රතිඵල නිකුත් වෙමින් පවතිනවා සමහර දිස්ත්‍රික්කවල සමහර පක්ෂ වෙනුවෙන්. අපි මහනුවරට අවධානය යොමු කළොත් එහෙම ලබාගත් මනාප පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආසන 8ක් හිමිපුණා. දිලු මමනුගම මනාප 1,71,758ක් ලබා ගත්තා. පළමු තැන දිලු මමනුගම 1,71,758ක් මනාප ලබා ගත්තා. දෙවන තැන මහින්දානාන්ද අලුත්ගමගේ 1,61,471ක් මනාප ලබා ගත්තා. ලොහාන් රත්වත්තේ තුන්වෙනි තැන 1,40,917ක් මනාප ලබා ගත්තා. අනුරාධ ජයරත්න 1,40,798ක් මනාප ලබා ගත්තා. කෙහෙලිය රබුක්කැල්ල 1,10,832යි. ඒ වගේම වසන්ත යාපා බණ්ඩාර 1,08,940ක් මනාප ලබා ගත්තා. ගුණතිලක රාජපක්ෂ 49,317යි. ඒ වගේම උදයන චාමින්ද කිරින්දිගොඩ 39,904යි. ඒ තමයි මහනුවරින් ආසන 8ක් ජයග්‍රහණය කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මනාපනුව වැඩිම මනාප ලබාගත් 8 දෙනා ඒ සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව ආසන 4යි හිමි කරගත්තේ. රවුෆ් හකීම් 83,398ක් ලබාගත් මහනුවරින්. අබ්දුල් හලීම් 71,063ක්. ඒ වගේම එම් වේලු කුමාර් 57,445ක්. ලක්ෂ්මන් කිරියල්ල 52,311ක් මනාප ලබාගත්තා මහනුවරින්. ඒ වගේම අප සතුව තියෙනවා 2020 මහමැතිවරණේ වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල. යනුව සමගි ජන බලවේගයේ අබ්දුල් රිෂාඩ් බදියුදීන් ඡන්ද ලබා ගත්තා 28,203ක් මනාප ලැයිස්තුවේ පළමු තැන. සමගි ජන බලවේගයේ ළඟේ තමිල් අරසු කච්චි නියෝජනය කරපු චාල්ස් නිර්මලනාදන් දෙවෙනි තැන 25,668ක්. සෙල්ලොම් අඩේකලනාදන් 18,563ක්. එස් යෝහරාජලිංගම් 15,180ක් මනාප ලබා ගත්තා. මේ තමයි වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාදමස්තාන් 15,454ක් මනාප ලබා ගත්තා. ඒ වගේම ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කුලසිංහම් දිලීපන් ඡන්ද 3,203ක් ලබා ගත්තා. මේ පිරිස තමයි තේරීපත් වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන්. ඒ අතරේදී හම්බන්තොට මනාප ප්‍රතිඵල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 6ක් දිනාගත්ත හම්බන්තොට දිස්ත්‍රික්කෙන් නාමල් රාජපක්ෂ මහතා 1,66,660ක් මනාප ලබා ගත්තා. ඩී.වී. චානක 1,28,805ක්. මහින්ද අමරවීර 1,23,730ක්. චමල් රාජපක්ෂ 85,330ක්. වෛද්‍ය උපුල් ගලප්පත්ති 63,369ක්. අජිත් රාජපක්ෂ 47,375ක්
මනාප ලබා ගත්තා. පාර්ලිමේන්තු ආසන 6ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වුණා. ඒ වගේම සමගි ජන බලවේගයට එක් ආසනයක් පමණයි හිමිුනේ. දිලිප් වෙදාරච්චි මහත්තයා ඡන්ද 25376ක් ලබා ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අතරදී යාපනයට අවධානය යොමු කළොත් එහෙම යාපනයේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් ආසනයක් හිමි වුණා. අංගජන් රාමනාදන් 36365ක් ලබා ගත්තා මනාප ඡන්ද. ඒ වගේම ඊළඟේ තමිල් අරසු කච්චි නියෝජනය කළ සිවඥානම් ශ්‍රීධරන් 35884යි. එම්.ඒ. සුමන්තිරන් 27834යි. ධර්මලිංගම් සිද්ධාර්ථන් 23840ක් ලබා ගත්තා මනාප ඡන්ද ප්‍රතිඵල. ඒ වගේම අහිල ඊළන්තේ තමිල් කොංග්‍රස් අහිලීලංගේ තමිල් කොංග්‍රස් ලබා ගත්තා මනාප ඡන්ද 31658ක්. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මහත්මයා ඒ මනාප ඡන්ද ලබා ගත්තේ 31658. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඩග්ලස් දේවානන්ද මහත්මයා මනාප ඡන්ද 32146ක් ලබා ගත්තා. එතුමත් පාර්ලිමේන්තුවට තේරීපත් වෙන නියමිතයි. තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයේ නියෝජනය කරපු සී.වී. විග්නේශ්වරන් මහත්මයා ඡන්ද 21554ක් ලබා ගත්තා. එතුමත් තේරීපත් වෙන නියමිතයි පාර්ලිමේන්තුවට. දැන් මේ වෙනකොට ඔවුන් තේරීපත් වෙලා ඉන්නේ. ඔවුන් පාර්ලිමේන්තු අසුන් දිනාගෙන තියෙන්නේ ඒ විදිහට. යතරදී කළුතර දිස්ත්‍රික්කයේ අපි අවසන් මනාප ඡන්ද ප්‍රතිඵලය ඔබට ඉදිරිපත් කරන්න මේ විදිහට. කළුතර දිස්ත්‍රික්කයේ මහමැතිවරණයේ කළුතර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල වලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආසන 8ක් හිමි වුණා. විදුර වික්‍රමනායක මහත්මයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,47,958ක්. ඒ වගේම රෝහිත අබේගුණවර්ධන මහත්මයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,47,472ක්. සංජීව එදිරිමාන්න 1,05,973ක් තුන්වෙනි තැන කළුතර දිස්ත්‍රික්කයේ හිමි වුණේ. ඒ වගේම පියල් නිශාන්ත 1,03,904ක් මනාප ඡන්ද ප්‍රතිඵල ලබා ගත්තා. ජයන්ත සමරවීර 1,386ක් මනාප ඡන්ද ලබා ගත්තා. අනූප පස්කුවල් 97,777ක් මනාප ලබා ගත්තා. ලලිත් එල්ලාවල 76,705යි. මහින්ද සමරසිංහ 58,514ක් මනාප ඡන්ද ලබා ගත්තා. ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආසන දෙකක් හිමි කරගත්තා. රාජිත සේනාරත්න 77,476ක්. ඒ වගේම කුමාර වෙල්ගම 77,083ක් මනාප ඡන්ද ලබා ගන්න සමත් වුණා කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින්. අපි සුදනම තවත් ජාතික පොත්පත්වල තොරතුරු ඔබට කියන ඊට කලින් විරාමයක් ලබා ගන්න. හොඳයි, ඔබ නැවතත් එකතු වෙන උදේ පත්තර සමගින් අපි අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරපු තොරතුරු බොහොමයක් ඔබට කිව්වා. අද දිනය දැන් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ සැනින් එසැනින් බොහෝ ජාතික පුවත්පත් අද දවසේ මුද්‍රණයට එකතු කරලා තිබෙන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් අද දවසේ පළ වෙලා තිබ්බ පුවත්පත්වල තොරතුරු අපි ඔබට කිව්වා. බොහෝ පුවත්පත් හැම පුවත්පතක්ම පහේ මේ මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව තමයි ප්‍රධාන සිරස්තල විදියට වාර්තා කරලා තිබේ. ඒ වගේම අපි සූදානම් මනාප ප්‍රතිඵල පිළිබඳව ඒ වගේම මැතිවරණයේ උණුසුම් තොරතුරු ඔබට ඉතාමත් ඉක්මනින් කියන්න අද දවස පුරාවටම ITN අපත් සමගින් වැඩි සිටින්නට කියලා අපි විශේෂයෙන් ඔබට මතක් කරනවා. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති හරහා ඒ වගේම අනෙකුත් තොරතුරු ඔබට සමීප කරන්නට අපි කටයුතු කරනවා. නව රජයේ ඉදිරි වැඩ කටයුතු කොයි ආකාරයෙන් සිද්ධ වේවිද? මනාප ඡන්ද ප්‍රතිඵල අනුව කොයි පිරිසක් පාර්ලිමේන්තු පත්වේදී වගේම ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර කොපමණ ප්‍රමාණයක් මේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට ලැබෙයිද? මේ සියල්ල පිළිබඳව අපි ඔබට කියන්න සූදානම්. ඒ නිසාම ආරාධනා කරනවා අද දවස පුරාම රැඳී සිටින්න ITN සමග අප සමගින් එකතු වන්න කියලා. එහෙමනම් අපි සූදානම් අදට ඔබේ නිවසින් සමුගන්න උදේ පත්තර තුලින්. අපි ගිහින් එන්න. සුබ දවසක්.